समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ කෝමේ විසාකේ උපෝසතා කතමේ තයෝ ගෝපාලකෝපෝසතෝ නිගණ්ඨූපෝසතෝ අරියුපෝසතෝති පින්වත්නි අදත් පොය දවසේ මේ ශීල භාවනා කටයුතු කරන උපාසක උපාසිකාවන්ට ඒ පිළිබඳව ධර්ම දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. උපෝසත සූත්‍රය කියන එක. මේක විශේෂයෙන් අෂ්ටාංග සීලේ සමාදන් වෙලා කටයුතු කරන උපාසක උපාසිකාවන්ට ඊ타ත්ම ප්‍රයෝජනයි. ඒ නිසා හැමදෙනාම හොඳින් හිතට අරගෙන තමන්ගේ උපෝසත සීලය හොඳින් වැඩි දියුණු කරගෙන එයාගම ඉදිරියේදී කියදෙන සමාධි භාවනා ඒවත් වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තුවට අනුව උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා සවැත් නුවර පූර්වාරාමයේ කියන එකේ. විසාකාව හදලා පූජා කරපු ආරාමය. දවසක් උපෝසත දවසක විසාකාව විහාරයට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා වාඩි වෙලා හිටියා. මේ මහා දවල් කාල සීමාවක්. බුදුරජාණන් වහන්සේ ඇහුවා විසාකාවගෙන් විසාකාවෙනි මේ දහමහා දවල් කාලයේ මොකද මේ විහාරයට පැමුණුනේ කියලා. ඊළඟට විසාකාව උත්තර දෙනවා ස්වාමීනි මම අද පෙහෙවස් සමාදන් වුණා. ඒ නිසා මට හිතුණා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා කියලා යන්න. ඒ නිසා ආවේ කියලා මේ විසාකාව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපෝසතේ පිහිටන උපාසක උපාසිකාවන්ට තාමත්ම ප්‍රයෝජනවත් වන සරල ධර්ම දේශනාවක් පැවැත්වුවා. අනේ උපෝසත සූත්‍රයේ
මුලින්ම සඳහන් වෙන පුංචි ඡේදයක් තමයි මාත්‍රිකා වශයෙන් තබාගත්තේ. තයෝකෝ මේ විසාකේ උපෝසතා. විසාකාවෙනි උපෝසත සමාදන් වීම තුනක් තියෙනවා. කතමේ තයෝ කවර උපෝසත තුනක්ද? ගෝපාල කූපෝසත ගෝපාලක උපෝසතය. නිගණ්ඨූපෝසත නිගණ්ඨ උපෝසතය. ආර්යෝපෝසත ආර්ය උපෝසතය. කොට බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන්නේ මේ උපෝසත සමාදන් වීම පිළිබඳව ඒ කාරණා තුනක් පිළිබඳව. ගෝපාලකෝපෝසත නිගණ්ඨෝපෝසත ආර්යෝපෝසතෝ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා විසාකාවෙනි මොකද්ද මේ ගෝපාලක උපෝසතේ කියන්නේ? ඒ ගෝපල්ලා උදේට පැමිණිලා ගව හිමියාගෙන් ගැනලා ගවයෙන් බාර ගන්නවා. ඊළඟට මේ ගව රැළ තන පිට්ටනි කරා දක්වාගෙන ගිහිල්ලා දහවල් තන කවල පෑන් පවල හවසට ඇවිල්ලා ගැනලාර ගව හිමියාට බාර දෙනවා. එහෙම බාර දීලා ගෙදර යනවා. ගිහිල්ලා රාත්‍රියට කාලා බීලා ඇඳට වෙලා මෙයා කල්පනා කරනවා. අද දවසේ ගවය මේ ප්‍රදේශවල හැසිරෙනවා. මේ තැන්වල පෑන් බිව්වා. ඊළඟට හෙට අසවල් ප්‍රදේශයේ ගවයන් හැසිරෙවි. ඊළඟට අසවල් ප්‍රදේශයේ පෑන් බොයි. ආදි වශයෙන් ඒ ගවයන් පිළිබඳව තමන් කළ කටයුත්ත පිළිබඳව කල්පනා කරනවා රාත්‍රියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ සමහර කෙනෙක් පෙහෙවස් සමාදන් වෙලා අටසිල් අරගෙන අද මේ දේවල් කෑවා බෙව්වා මේ කටයුතු කළා හෙට මේ දේවල් කන්න බොන්න ඕන කියා මෙහෙම කල්පනා කරනවා. මේ තනත්තා ලෝභ සහගත සිතින් තමයි මේ කල්පනාව කරන්නේ. මේ විදිහට අෂ්ටාංග සීලයේ පිහිටලා උපෝසතේ සමාදන් වෙලා තමන් සමාදන් වෙච්ච සීලය ගැන ආවර්ජනය කරන්නේ නැතුව අද මේ දේවල් කෑවා බිව්වා හෙට මේ දේවල් කන්න බොන්න ලැබේවි ආදි වශයෙන් කල්පනාවට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට සම්බන්ධ වෙනම ඇතැම් අය උපෝසතයේ පිහිටලා මේ වැඩක් නැති විවිධ දේවල් ගැන හිතනව කල්පනා කරනවා. වටා පිටා දේවල් පිළිබඳව අපේ ගැමි කතාවට අනුව කියනවා නම් මේ ඕපදූප කතා මෙන්න මේ වගේ කතා බස් කරමින් වැඩක් නැති දෙයට සිත යම කරමින් වාසය කරනවා මේ උපෝසත දවසේ. මෙන්න මේක තමයි ගෝපාලක උපෝසතේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට නිගණ්ඨ උපෝසතය. ඒ නිගණ්ඨය තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා
නැගෙනහිර දිශාවේ යොදුන් 100කින් එහා පැත්තේ ඉන්න සත්වයන්ට හිරිහැර කරන්නට එපා. ඒ වගේම බටහිර දිශාවේ, උතුරු දිශාවේ, දකුණු දිශාවේ මේ සිව් දිශාවේ යොදුන් 100කින් එහා පැත්තේ ඉන්න සත්වයන්ට අනුකම්පා කරන්න. එතකොට යොදුන් 100කින් මෙහා ඉන්න සත්වයන්ට අනුකම්පාවක් නැහැ. මෙන්න මේ විදිහට නිගණ්ඨයෝ ශ්‍රාවකයන්ම හික්මනවා. ඇතම් සතුන්ට අනුකම්පා කරනවා, ඇතම් සතුන්ට අනුකම්පා කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ශ්‍රාවකයන්ට නිගණ්ඨය මේ විදිහටත් කියනවා. සෙපි හැමදෙනාම ඔය ඇඳලා තියෙන පිළි ඇඳුම් බහා තබව. ඒ කියන්නේ නිර්වත් වෙන්න කියන එකයි. එහෙම බහා තබුවාම නිර්වත් ඇඳුම් නැහැ. ඊළඟට මෙහෙම කියන්න. දැන් මට කිසිම පරිබෝධයක් කරදරයක් නැහැ. ඇඳුනුත් නැහැ මොනවත් නැහැ. මගේ ඇතුළට පිටත කොහේවත්ම පිරිකර පිළිබඳව ඇඳුම් පැළඳුම් පිළිබඳව කිසිම පරිබෝධයක් නැහැ. එහෙම නිර්වත්ව වාසය කළත් ඔහුගේ මව්පිය දයාදාය ඔහුව හඳුනනවා. මෙසේ වේලාවකට සත්‍යයේත් පිහිටනවා, වේලාවකට අසත්‍යයේත් පිහිටනවා. මේක මුසාවාදයක්. ඔහු ඒ රාත්‍රියේ ඇවෑමෙන් නොදුන් දේ වළඳනවා. මේ ඔහුගේ අදින්නාදානය. මෙන්න මේ උපෝසතය තමයි නිගණ්ඨ උපෝසතය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ උපෝසතේ මහත්ඵල මහානිසංස වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නියම මග යන නියම ආකාරයට කටයුතු කරන උපෝසතයක් නෙමෙයි. ඒ නිසා මේ උපෝසතය මහත්ඵල මහානිසංස වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට දැන් මුලින්ම දේශනා කළා ගෝපාලක උපෝසතය, ඒකත් ආනිසංසදායක නැහැ. ඊළඟට වදාළ නිගණ්ඨ උපෝසතය, ඒකත් ආනිසංසදායක නැහැ. තුන්වෙනුවට වදාළේ ආර්ය උපෝසතය කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය උපෝසතය කියන එක මොකක්ද කියලා විස්තර කරලා වදාරනවා. මේ උපෝසත සූත්‍රයේ පාලි පද රාශියක් කියන්නට සිද්ධ වෙනම, නමුත් ඒක මේ ශ්‍රාවකයන්ට අවබෝධයට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය උපෝසතය කියන්නේ මොකක්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේට තේරමක් නැහැ, අවශ්‍ය නැහැ අර ගෝපාලක උපෝසතය පිළිබඳවත්, නිගණ්ඨ උපෝසතය පිළිබඳවත්. නමුත් ඒ වැරදි පැත්ත මේ විසාකාවට පෙන්වලා දුන්නා. ඊළඟට හොඳ පැත්ත දේශනා කරන විසාකාවට. කොහොමද සේයතාපි විසාකේ උපක්ඛලිට්ඨස්ස සීසස්ස උපක්ඛමේන පරියෝජපනාවෝ. මේ හිස කිලිටු වුණහම, හිස කියන්නේ හිසකෙස් තියෙන හිසක් පිළිබඳවයි මේ කතාව. දැන් වර්තමානයේ නම් කාන්තාවන්ගේ පමණයි හිසකෙස් තියෙන්නේ. අතීතයේ පිරිමි ගැහණු දෙපක්ෂයේම කොණ්ඩේ බැඳලා හිටපු බව කවුරුත් දන්නවා. කාගෙත් තියෙනවා හිසේ කෙස්. ඒ හිසේ කේශ කලාපේ කිලුට වුණාම ඒක උපක්‍රමයෙන් තමයි සුද්ධ පවිත්‍ර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා.
කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනාහෝ විසාකාවෙනි මේ කිලිටි වුණා වූ හිස කොහොමද උපක්‍රමයෙන් පවිත්‍රතාවයට පත් කරන්නේ? කක්කංච පටිච්ච මත්තිකංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච. මේ කිලුට භාවයට ගියා වූ අපිරිසිදු වුණා වූ හිස කොහොමද පිරිසිදු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාරනවා. කක්ක කියලා කියන්නේ මේ ඇඹුල් කල්කය. ඇඟුල් කල්කයත් ඒ වගේම අතීතයේ මැටි වර්ගයක් පාවිච්චි කරලා තියෙන හිස පවිත්‍ර කරන්නට. මැටිත් ජලයත් ඒ වගේම පුරිසස්සත තජ්ජං වායාමං පටිච්ච. ඒ සුද්ධ පවිත්‍රයට ගන්න ව්‍යායාමය නිසා. එවං කෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනාහෝ. විසාකාවෙනි මෙන්න මේ විදිහට ඇඹුල් කල්කයක් නිසා, මැටිත් නිසා, ජලයත් නිසා, ඒ තනත්තාගේ ව්‍යායාමයක් නිසා මෙන්න මේ විදිහට කිලිටි භාවයට ගියා වූ හිසේ උපක්‍රමයෙන් පවිත්‍රතාවය ඇති වෙනවා. ඒවමේවකෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි ඒ වගේම කිලිටි වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්නට ඕන. මොකද්ද මේ සිත කිලිටි වෙනවා කියලා කියන්නේ? මේ ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ නීවරණ කියන ඒවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියලා මේ සිත වසා ගන්න නිවන් මාර්ගට බාධා කරන ධර්ම පහක් තියෙනවා. අන්න ඒවෙන් තමයි මේ හිත කිලිටි භාවයටපත් වෙන්නේ. දැන් අර කිලිටි වුණා වූ හිස ඇඹුල් කල්කයත්, මැටිත්, ජලයත් ඒ තනත්තාගේ ව්‍යායාමයක් නිසා පසුද්ධ පවිත්‍ර කරගන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාවට විසාකාවෙනි කිලිටි වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන. අර හිස පිරිසිදු කළා වගේ. කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව. කොහොමද විසාකාවෙනි කිලිටිනා වූ සිත උපක්‍රමයෙන් පවිත්‍රතාවයට පත් කරගන්නේ? ඉද විසාකේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගව. මේ බුදුරජාණන් වහන්සේගේ නව මහා ගුණය. ඉද විසාකේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයෙක් ගැන තමයි වදාරන්නේ. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා මේ බුදු ගුණ ආදී ඒවා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ටයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැමතැනම මේ ආර්ය ශ්‍රාවකෝ කියන පදය යොදලා තියෙනවා. නමුත් අනෙක් අයත් මේවා මෙනෙහි කරන්නට ඕන. ඉදිරියේදී බුදුගුණ ආදී මෙනෙහි වෙනවා, විස්තර වෙනවා. අනෙක් අයත් ඒවා මෙනෙහි කරන්නට ඕන. ඒවා මෙනෙහි කළාම හොඳට හිත පෑදෙනවා.
ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා. හිත පැහැදිලා හිටන් ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙලා ඒ අනුව හිතේ සමාධියේ තැම්පත්කම ඇති වෙලා ඒ අයට පුළුවන්කම ඇති වෙනවා සෝවාන් මාදී මාර්ගඵල පිළිවෙලින් රහත් බවට පත් වෙන්නට. ඒ නිසා ආර්ය ශ්‍රාවකය පමණක් නෙමෙයි ප්‍රත්‍යඥයත් මේ බුදු ගුණ ආදී දේවල් මෙනෙහි කළ යුතු බව තමයි අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ. ආර්ය ශ්‍රාවකයන්ට මේක හරියටම කරන්න පුළුවන් නිසා ඊටාම සාර්ථක නිසා බුදුරජාණන් වහන්සේ හැමතැනම මේ ආර්ය ශ්‍රාවකෝ කියන පදේ යොදලා තියෙනවා. මේකෙත් එහෙමයි. ඉද විසාකේ ආර්ය ශ්‍රාවකෝ තථාගතං අනුස්සරති. විසාකාවෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනවා. ගුණ මෙනෙහි කරනවා. මොනවාද ඒ ගුණ කියලා තමයි මේ ඉතිපිසෝ භගවා කියන මේ පදපේළියෙන් සඳහන් වෙන්නේ. බෞද්ධයන් හැමදාම කියන පදපේළියක්. ඒ නිසා ඒව ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. මේ ගුණ වලින් සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තුල පැවතුන ඊටාම වටිනා ගුණ 9ක්. ප්‍රධාන වශයෙන් ওই ගුණ 9. නමුත් අපි සොයා බලනකොට වෙනත් වචන වලින් වෙනත් පද වලින් බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ගුණ මේ ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනා ව්‍යවහාර කරන්නේ පරිහරණය කරන්නේ මේ ඉතිපිසෝ භගවා ආදී 9 මහා ගුණය. ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාවෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනවා. ඉතිපිසෝ භගවා ආදී මේ ගුණ මෙනෙහි කරනවා. තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති. අර බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන් ඔහුට වෙන්නේ මොකද? හිත ප්‍රසාදයටපත් වෙනවා, පැහැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන හිත පැහැදෙනවා. ශ්‍රද්ධාව කියන්නේත් ඒකම තමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්නේ නැතුව පැහැදුනාට ඒක තරම් වටිනා ශ්‍රද්ධාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණ තේරුම් අරගෙන ප්‍රසාදය ඇති කර ගන්නට ඕන. ඒ නිසා බොහෝ තැන දේශනා කරලා තියෙනවා ආර්ය ශාවකෝ මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනවා. සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා. අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. මෙතනත් අදහස් කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා. ඉතිපිසෝ භගවා ආදී වශයෙන් ඒවා මෙනෙහි කරනවා. තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනකොට හිත හොඳට ප්‍රසාදයටපත් වෙනවා. පාමුජ්ජං උප්පජ්ජති. ඔය පාමුජ්ජ කියන වචනයත් බොහෝ තැන්වල තියෙනවා. පාමුජ්ජ කියන්නේ ප්‍රීතියම නෙමෙයි ලාභාල ප්‍රීතිය කියන එකයි. නමුත් පාමුජ්ජ කියන ප්‍රමෝදය ඇති වුණාම ඊළඟට අනිවාර්යයෙන්ම ප්‍රීතිය සතුටක් ඇති වෙනවා. දැන් තථාගතයන් වහන්සේගේ ගුණ සමරනකොට මෙනෙහි කරනකොට හිත පැහැදෙනවා. හිත පැහැදිලා ඊළඟට පාමුජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදයේ හිතේ සතුට ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ?
යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. අර කලින් කිව්වනේ මේ හිතේ උපක්ඛලේශ සුද්ධ පවිත්‍ර කරන්නට ඕන කියලා. උපක්ඛලිට භාවයටපත් වෙනා වූ කිලිටුණා වූ හිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කලින් වදාළා. මේ උපක්ඛලේශ කියන්නේ නීවරණ ධර්මය. එතකොට මුලින් කියන ලද ආකාරයට තථාගතයන් වහන්සේගේ ගුණ සමරන කොට සිත හොඳට පැහැදෙනවා. හිත පැහැදෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අරභය ප්‍රමෝදේ ලාභාල සතුට ප්‍රීතිය සතුට ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනකොට යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. හිතේ නීවරණ ධර්මයන් නැමැති උපක්ඛලේශ තියෙනවා නම් ඒවා ප්‍රහීන වෙනවා. කලින් මතක් කළ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ප්‍රහීන වෙලා යනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම නිසා. ඒකයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළේ. අර ඇඹුල් කල්කයත් මැටිත් ජලයත් පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා හිස පවිත්‍ර වෙන්න වගේ මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනකොට හිත පැහැදෙනවා. ප්‍රමෝදේ ඇති වෙන ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා. ඊළඟට යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. හිතේ අර උපක්ඛලේශ තියෙනවා නම් නීවරණ ධර්මාදිය තියෙනවා නම් ඒවා ප්‍රහීන වෙලා යනවා. ප්‍රහීන වෙනවා කියන්නේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහීන වෙලා යනවා නෙමෙයි. ඒක ඈතට යනවා ඈත් වෙලා යනවා. තදංග විස්කම්බන වශයෙන් ප්‍රහීන වෙලා යනවා. අයං උච්චත විසාකේ අරිය ශාවකෝ බ්‍රහ්මෝපෝසතං උපවාසති. විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කටයුතු කරනකොට බ්‍රහ්මෝපෝසතේ උපවසනවා කියලා කියනවා. මෙතන බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමරණමින් කටයුතු කරනකොට ඒක බ්‍රහ්මෝපෝසතේ වෙනවා. විසාකාවිනි මෙන්න මේ විදිහට කටයුතු කළාම ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්මෝපෝසතේ උපවසනවා. බ්‍රහ්මනා සද්දින් සංවසති. බ්‍රහ්මයා සමග වාසය කරනවා. මෙතන බ්‍රහ්මයා කියන්නේ අර අපි අනික් අවස්ථාවට කියන බ්‍රහ්මයා නෙමෙයි. බුදුරජාණන් වහන්සේටයි මේ බ්‍රහ්ම කියන පදේ මෙහි යෙදෙන්නේ. බ්‍රහ්මනා සද්දින් සංවසති. බුදුරජාණන් වහන්සේ සමග වාසය කරන ගුණ මෙනෙහි කරනවා. බ්‍රහ්මං චස්ස ආරබ්බ චිත්තං පසීදති. බ්‍රහ්ම නම්මෝ බුදුරජාණන් වහන්සේ අරබයා සිත පැහැදෙනවා. පාමොජ්ජං උප්පච්චති හිතේ ප්‍රීති ප්‍රමෝදයේ ඇති වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. හිතේ පහළ වෙනවා නම් ඒ නීවරණ ධර්ම නැමැති උපක්ඛලේශයන් ඒවා ඔක්කොම සදංග විස්කම්බන වාසේ මුලින් ප්‍රහාණය වෙලා යනවා. එවං කෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි මේ විදියට උපක්‍රමයෙන් සිතේ කිලිටි භාවය ප්‍රහාණය කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරනවා. ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි විසාකේ උපක්ඛලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනාවති. විසාකාවෙන යම් ආකාරයකින් මේ කිලිටුණා වූ කාය ශරීරය
උපක්‍රමයෙන් සුද්ධ පවිත්‍ර කරනවද? කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස කායස්ස උපක්‍රමේන පරියෝදපනාව. විසාකාවෙනි මේ කිලිටුණා වූ කාය ශරීරය කොහොමද උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ, පවිත්‍රතාවයට පත් කරන්නේ? සොත්තිංච පටිච්ච චුන්නංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්සච සජ්ජං වායාමං පටිච්ච. මේ පිරිසිදු කරන ආකාරය සොත්තිංච පටිච්ච. සොත්ති කියලා කියන්නේ ඈත අතීතයේ ඇඟ ඇතිල්ලීම සඳහා යම් උපකරණයක් හදාගෙන තියෙනවා. කුරුවින්දක පාසාන කියලා වර්ගයක් තියෙනවා. ඒ කුරුවින්දක පාසාන කුඩු අරගෙන ලාගටත් සමග අරගෙන කලවම් කරලා පුංචි බෝල වාගේව හදනවා. ඒවැ හිලක් විදලා නූලක් දාලා මාළේ වාගේ මේක ඇඟ අතිල්ලීම සඳහා ප්‍රයෝජනයට ගන්නවා. මේ සොත්‍ය කියන්නේ ඒක තමයි. ඒකත් නිසා චුන්නංච සුණු කියන්නේ මේ සබන් වාගේ කුඩු වර්ග ඒව නිසා. උදකංච පටිච්ච වතුරත් නිසා. පුරිසස්සත චජ්ජං වායාමං පටිච්ච. මේ පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා තමයි මේ පවිත්‍රතාවයේ සිදුවන්නේ. ඒවං කෝ විසාඛේ උපක්ඛලිට්ඨස්ස කායස්ස උපක්‍රමේන පරියෝදපනා හෝති. විසාඛාවෙනි මෙන්න මේ විදිහට කිලිටුණා වූ කාය ශරීරය පවිත්‍රතාවයට පත් වෙනවා. ඒවමේවකෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්‍රමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි ඒ වගේම අර කිලිටුණා වූ කය අර විදියට අර කුරුවින්දක පාසාන සුණු උදකය ව්‍යායාමයේ නිසා සුද්ධ වෙන්න වාගේ මේ කිලිටුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන. මේ කිලිටුණා වූ සිත කියන්නේ කාමච්ඡන්දාදී නීවරණයන්ට යට වුණා වූ හිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්‍රමේන පරියෝදපනාව. කොහොමද විසාකාවෙනි මේ කිලිටුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ? ඉද විසාකේ අරිය ශාවකෝ ධම්මං අනුස්සරති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. විසාකාවෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දහම් ගුණ සමරනවා. කොමද ස්වාක්ඛාතෝ ආදී මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ. ඒ ධර්මයේ ගුණ නිතර අහන නිසා ඒ පිළිබඳව විස්තර කිරීමට යන්නේ නැහැ. මේ දහම් ගුණ සමරනවා ආර්ය ශ්‍රාවකයා. තස්ස ධම්මං අනුස්සරතෝ චිත්තං පසීදති. අර මුලින් කිව්වා වගේ ධර්මයේ මෙනෙහි කරන්නා වූ ධර්මයේ ගුණ සමරන්නා වූ ඔහුගේ හිත පැහැදෙනවා. ප්‍රසාදයටපත් වෙනවා, ප්‍රසන්නතාවයටපත් වෙනවා. ඊළඟට පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රීති ප්‍රමෝදයේ පහළ වෙනවා. දහම් ගුණ මෙනෙහි කරනකොට, දහම් ගුණ සමරනකොට ඒ තනත්තාට ආර්ය ශ්‍රාවකයාට ප්‍රීති ප්‍රමෝදයේ ඇති වෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයාට පමණක් නෙමේ කලිනුත් කියලා දුන්නා ආර්ය ශ්‍රාවකයා ප්‍රධාන වුණත් ආර්ය නොවූ අයත් මේ විදියට දහම් ගුණ ආදී මෙනෙහි කිරීම කරන්නට ඕන. එහෙම කරලා පුළුවන් වෙනවා සමාධිය
විදර්ශනාව දියුණු කළා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් රහත් වීමට. ඉතින් මේ විදිහට ප්‍රමෝදය, ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා දහම් ගුණ මෙනෙහි කරනකොට. යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහේයන්ති. ඒ දහම් ගුණ මෙනෙහි කරනකොට හිතේ තිබුණා වූ මේ නීවරණ කියන උපක්ඛලේශයන් සේරම ප්‍රහීන වෙලා යනවා. මුලදී තදංග විස්කම්බන වශයෙන් සේරම නීවරණයන් යටපත් වෙලා ප්‍රහීන වෙලා යනවා. අයං උච්චති විසාකේ අරිය ශාවකෝ ධම්මූපෝසතං උපවසති. විසාකාවෙනි මෙන්න මේ ආකාරයට ආර්ය ශ්‍රාවකයා ධර්ම උපෝසතේ උපවසනවා කියලා කියනවා. මෙතන ධම්ම කියලා කියන්නේ නවලෝකෝත්තර ධර්ම. එතකොට මේ නවලෝකෝත්තර ධර්මයේ පිළිබඳවත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ධම්මේන සද්දින් සංවසති. මේ නවලෝකෝත්තර ධර්මයේ සමග වාසය කරනවා. එතෙන්ට පැමිණෙනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව සිහි කරනුවෙන් ඒ ධර්මයේ සමගත් වාසය කරනවා. ඒ අනුව ගිහිල්ලා හිටන් අර හිතේ ප්‍රසාදේ ආදී ඇතිවීමෙන් සමාධි විදර්ශනා වලට බැහැලා නවලෝකෝත්තර ධර්මයක් ඒ තනත්තා අවබෝධ කරගන්නවා. ධම්මෝපෝසතං උපවසති. ධර්ම උපෝසතය උපවසනවා. ධම්මේන සද්දෙන් සංවසති. ධර්මයේ සමග වාසය කරනවා. ධම්මං චස්ස ආරම්භ චිත්තං පසීදති. ධර්මයේ ආරම්භය ධර්ම ගුණ මෙනෙහි කරනකොට ඔහුගේ හිතේ ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවා. ඊළඟට මේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහීයන්ති. හිතේ යම් මේ උපක්ඛලේශ තියෙනවා නම් ඒවා සේරම ප්‍රහාණය වෙලා යනවා. මේ ආර්ය උපෝසතේ දෙවෙනි පියවර තමයි. මුලින්ම වදාළේ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කිරීම. මේ දෙවෙනුවට වදාළේ උන්වහන්සේ වදාළ නෛර්යානිකෝ ධර්මයේ ගුණ මෙනෙහි කිරීම. අර කලින් කියන ලද කුරවින්දක පාෂාණය සුණු ජලය පුරුෂයාගේ ව්‍යායාමය නිසා කය ශරීරය හොඳට පවිත්‍ර වෙන්න වගේ මේ ආර්ය ශ්‍රාවකයා දහම් ගුණ සමරනකොට ඔහුගේ හිත පවිත්‍රතාවයටපත් වෙනවා. ඊළඟට ප්‍රමෝදේ පහළ වෙනවා. හිතේ යම් උපක්ලේශ තියෙනවා නම් නීවරණ නැමැති ඔක්කොම යටපත් වෙලා ප්‍රහීන වෙලා යනවා. මෙන්න මේක තමයි විසාඛාවෙනි මේ ආර්ය ශ්‍රාවකයා ධර්මෝපෝසතේ වසනවා කියලා කියන්නේ. ධම්මේන සද්දෙන් සංවසති. ධර්මයේ සමග වාසය කරනවා. දැන් කලින් කිව්වා බ්‍රහ්මනා සද්දෙන් සංවසති කියලා. බුදුරජාණන් වහන්සේ සමග වාසය කරනවා. එතන ධම්මේන සද්දෙන් සංවත් ධර්මයේ සමග වාසය කරනවා. තමන්ගේ හිතේ නිරන්තරයෙන් බුදුගුණ දහම් ගුණ පවතිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ සමග ධර්මයේ සමග වාසය කරනවා වෙනවා. ධම්මං චස්ස ආරම්භ චිත්තං පසීදති. ධර්මයේ ආරම්භය ඔහුගේ හිත ප්‍රසන්නතාවයටපත් වෙනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදේ ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා. ඊළඟට යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහියන්ති. හිතේ යම් උපක්ඛලේශ තියෙනවා නම් ඒ සේරම ප්‍රහීන වෙලා යනවා.
මේ ආර්ය උපෝසතේ දෙවෙනි පියවර බුදුරජාණන් වහන්සේ වදාළා. මේවා ගැඹුරු කාරණා නෙමෙයි, ඕන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි විසාකේ උපක්ඛලිට්ඨස්ස වත්තස්ස උපක්ඛමේන පරියෝදපනාව. විසාකාවෙනි මේ කිලිටුණා වූ වස්ත්‍රය ඒක උපක්‍රමයෙන් තමයි පිරිසිදු කරන්නේ. දැන් වස්ත්‍රයක් කිලිටුණාම ඒක සුද්ධ පවිත්‍ර කර ගැනීමට උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රමයෙන් ඒ කිලිටුණා වූ වස්ත්‍රය පවිත්‍රතාවයට පත් කර ගන්නවා. කොහොමද? උස්මන්ත පටෙච්ච කාරංච පටෙච්ච ගෝමයංච පටෙච්ච උදකංච පටෙච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටෙච්ච. මේ උස්නේ නිසා කාරංච කියන්නේ මේ අලුව. දැන් වගේ නෙමෙයි ආදි කාලේ ඔය පොල්පෙති පුරුස්සල එහෙම අලුව අරගත්ත බව සඳහන් වෙනවා වස්ත්‍රවල කුණු අරින්නට. අලුත් නිසා. ගෝමයන්ත කියන්නේ ගෝමුත්‍ර. ඒවත් අරගෙන තියෙනවා ආදි කාලේ මේ වස්ත්‍ර පිරිසිදු කරන්නට. උදකණ්ඨ පටිච්ච. ජලයත් නිසා. අපි තා කුඩා කාලේ අපිට මතකයි මේ අලු ආදී මිශ්‍ර කළා හිටන් මේ කටයුතු කරන බව අපට දකින්නටත් ලැබිලා තියෙනවා. මේ වස්ත්‍රයේ තියෙන සේරම කුණු අරිනවා මේ උෂ්ණයත් අලුත් ගෝමුත්‍රාත් ජලයත් ඊළඟට ඒකට ව්‍යායාමයක් නිසා. එවං කෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස වත්තස්ස උපක්ඛමේන පරියෝදපනාව. විසාකාවෙනි මේ විදියට කිලිටුණා වූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු කරනවා. ඒවමේව කෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනාව. විසාකාවෙනි ඒ වගේම මේ කිලිටුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන. කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනාව. කොහොමද විසාකාවෙනි මේ කිලිටුණා වූ සිත උපක්‍රමයෙන් පවිත්‍රතාවයට පත් කරගන්නේ? මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කිලිටු හිත කිලිටු වස්ත්‍රයකට සම්බන්ධ කරලා උපමා කරලා දේශනා කළා. මේ දේශනාව තව බොහෝ තැන්වල තියෙනවා. මධ්‍යම නිකායේ තියෙන වත්සූපම සූත්‍රය කියලා එකක්. ඒකෙත් මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. කිලිටුණා වූ වස්ත්‍රය හොඳට පවිත්‍ර කරන්නට ඕන. ඒ කිලිටුණා වූ වස්ත්‍රයට නිල් රතු කහ ආදී සායමක් හේවුවට අල්ලන්නේ නැහැ. ඒ වගේ කිලිටුණා හිතට ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති මේවා අල්ලා ගන්නෙ නැහැ. අර වස්ත්‍රය කිලිටු වස්ත්‍රය පිරිසිදු කරන්න වගේ හිත පවිත්‍රතාවයට පත් කරන්නට ඕන. ඒකයි මෙතෙන්දී වදාළේ බුදුරජාණන් වහන්සේ. කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනාහෝ. විසාකාවෙනි උපක්‍රමයෙන් කොහොමද මේ කිලිටුණා වූ සිත පවිත්‍රතාවයට පත් කරන්නේ? හිත විසාකේ අරිය ශාවකෝ සංඝං අනුස්සරති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිසම්පන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂුජ්ජානේ අට්ඨපරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියන මේ සංඝ ගුණ. මෙන්න මේවා මෙනෙහි කරනවා.
ඉද විසාකේ අරිය ශාවකෝ සංඝං අනුස්සරති. සංඝ රත්නයේ ගුණ සිහි කරනවා. මේ විදිහට සංඝ රත්නයේ ගුණ සිහි කරනකොට ඒ තනත්තාගේ හිතේ තියෙන උපක්ලේශ සේරම ප්‍රහීන වෙලා යනවා. පළමුවෙන්ම තස්ස සංඝං අනුස්සරතෝ චිත්තං පසීදති. හිත හොඳට ප්‍රසාදයටපත් වෙනා, ප්‍රසන්නතාවයටපත් වෙනවා. ඊළඟට පාමොජ්ජං උප්පජ්ජති, ප්‍රීති ප්‍රමෝදයේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. යම් මේ සිතේ උපක්ඛලේශ තියෙනවා නම් ඒ සේරම ප්‍රහීන වෙලා යනවා. අයං මුච්ඡති විසාකේ අරිය ශාවකෝ සංඝූපෝසතං උපවාසති. විසාකාවෙනි මෙන්න මේ විදියට ආර්ය ශ්‍රාවකයා සංඝ උපෝසතය කියන එක උපවාසයි. සංඝේන සද්දින් සංවසති. දැන් නිතර බුදුගුණ මෙනෙහි කරන තනත්තා නිතරම බුදුගුණ හිතේ රැඳී තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සමග වාසය කරනවා වෙනවා. ධර්මයේ ගුණ නිතර හිතේ රැඳී පවතිනවා නම් ධර්මයේ සමග වාසය කරනවා වෙනවා. ඊළඟට සංඝ රත්නයේ ගුණ නිතර රැඳී පවතිනවා නම් හිතේ සංඝයා සමග වාසය කරනවා. සංඝූපෝසතං උපවසති කියලා වදාළේ ඒකයි. සංඝේන සද්දින් සංවසති. මේ සංඝයා සමග වාසය කරනවා. සංඝ ගුණ හිතේ රඳවාගෙන වාසය කරනවා. සංඝං තස්ස ආරම්භ චිත්තං පසීදති. ඒ සංඝ රත්නයේ ගුණ අරභයා ඔහුගේ හිත ප්‍රසාදයට ප්‍රසන්නතාවයටපත් වෙනවා. කාමොජ්ජං ජායති. එතකොට ඔහුට ප්‍රීති ප්‍රමෝදයේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. යම් මේ සිතේ උපක්ඛලේශ තියෙනවා නම් ඒවා සේරම ප්‍රහීන වෙලා යනවා. මෙන්න මේ විදිහටයි විසාකාවෙනි මේ ආර්ය උපෝසතේ තුන්වෙනි පියවර සංඝ රත්නයේ ගුණ සමරමින් ඒ ආර්ය ශ්‍රාවකයා අෂ්ටාංග සීලය, උපෝසත සීලය ආරක්ෂා කරනවා. ආර්ය ශ්‍රාවකයා කියලා වදාළට ආර්ය භාවයටපත් නොවුණු සාමාන්‍ය ජනයාත් මේ විදිහටම කරන්නට ඕන. එතකොටත් එයාගේ හිත පැහැදෙනවා, නීවරණයන් ප්‍රහාණය වෙනවා, සමාධි විදර්ශනා වඩලා හිටන් ඒ තනත්තාට මාර්ගඵල අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා පමණක් නෙමේ සාමාන්‍ය ප්‍රත්‍යඥයාත් මේ කටයුත්ත කරන්නට ඕන. මේ තුන්වෙනි පියවර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාවේ විසාකේ උපක්ඛලිට්ඨස්ස ආදාසස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකායන මේ කිලිටි වුණා ආදාස කියන්නේ කණ්ණාඩි. දැන් මූණ බලන කණ්ණාඩියක් වගේ එකක්. ඒක දැන් හොඳටම දූවිලි බැඳලා කිලිටි වෙලා තියෙනවා. එතකොට මේකත් මේ උපක්‍රමයෙන් තමයි සුද්ධ පවිත්‍ර කරන්නට තියෙන්නේ. කොහොමද? තේලංච පරිච්ඡ, චාරිකංච පරිච්ඡ, වාලණ්ඩු කංච පරිච්ඡ, පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච. තේලංච පරිච්ඡ කියන්නේ යම්කිසි තෙල් වර්ගයක්. චාරික කියන්නේ අලු. වාලණ්ඩුක කියන්නේ කොස්ස. තෙල් දමලා අලු දමලා මේ කොස්සෙන් අතුල්ලනවා. මොකද්ද මේ කණ්ණාඩි? අපි හිතමු මූණ බලන කණ්ණාඩියක් කියලා. මේක දූවිලි බැලලා හොඳටම දැන් කිලිටි වෙලා තියෙන්නේ. මේක සුද්ධ පවිත්‍ර කරන්නට ඕන. ඒක කරන්නේ අර විදිහට තමයි. තෙල් අලු උපකාර කරගෙන කොස්සකින් අතුල්ලමින් මේ පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා ඒ ආදාසයේ කණ්ණාඩියේ පවිත්‍රතාවයේ ඇති වෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවමේවකෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනාව. විසාකාමිනේ ඒ වගේම මේ කිලිටුමුණා වූ සිත උපක්‍රමයෙන් පවිත්‍ර කරන්නට ඕන. කොහොමද පවිත්‍ර කරන්නේ? දැන් අර කන්නඩියේ දූවිලි බැඳෙන්න මාගේ හිතේ කෙලෙස් නැමැති දූවිලි බැඳෙනවා. මේ කෙලෙස් වලට රේණු කියලා නමක් තියෙනවා, දූවිලි කියලා. හිතේ දූවිලි වගේ මේ කෙලෙස් වලින් බැඳී පවතිනවා. ආ දූවිලි බැඳුනා වූ කන්නඩිය තෙල් අලු කොස්ස උපකාරයෙන් ඒ පුරුෂයාගේ ව්‍යායාමයෙන් සුද්ධ පවිත්‍ර වෙන්න වගේ මේ කිලිටි වුණා වූ සිතත් උපක්‍රමයෙන් සුද්ධ පවිත්‍ර කරන්නට ඕන. කොහොමද සුද්ධ පවිත්‍ර කරන්නේ? ඉද විසාකේ අරිය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති. විසාකායනි මේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ සීලය මෙනෙහි කරනවා, තමන්ගේ සීලේ සම්පත්තිය පිළිබඳව. අඛණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි. අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන ආකාරයට. බුද්ධිස්සානි ණය නැති අපරාමට්ඨානේ සංහා දෘෂ්ටි ආදීන් පරාමර්ශනේ නොවන විඤ්ඤුප්පසත්තානේ නුවණැතියන් ප්‍රසන්තා කරන සමාධි සංවත්තනිකානේ සමාධිය පිණිස පවත්නා. මගේ සීලය මෙන්න මේ විදිහයි. අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන මේ ගුණ වලින් යුක්තයි. බුද්ධිස්ස අපරාමට්ඨ විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික කියන මේ ගුණ වලින් මේ ගුණ 8න් යුක්තයි. මේ ගුණ වලින් යුක්ත වූ සීලය තමන් සමරන ගුණ තමන්ගේම සීලය පිළිබඳව තමන් සිහි කරනවා, භාවනා කරනවා. තස්ස සීලං අනුස්සරතෝ චිත්තං පසීදති. ඔහුට මේ සීලය නැවත නැවත සිහි කරනකොට ඔහුගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදේ ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහීයන්ති. හිතේ යම් උපක්ඛලේශ තියෙනම නම් ඒ සේරම ප්‍රහීන වෙලා යනවා. අයං මුච්චති විසාකේ අරිය ශාවකෝ සීලූපෝසතං උපවසති. විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ආකාරයට සීලූපෝසතේ උපවසනවා කියලා කියනවා. සීලේන සද්දෙන් සංවසති. දැන් සීලේ සමග තමයි වාසය කරන්නේ. එයාගේ සීලය අතිපරිසිතේ අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන මේ ප්‍රධාන දුර්වලතාවලින් නැතුව මේ ඛණ්ඩ චිද්ද සබල කම්මාස කියන මේවාන් නැතුව අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන මේ ආකාරයට සීලය ආරක්ෂා කරනවා. බුද්ධිස්ස අපරාමට්ඨ විඤ්ඤුප්පසත්ත සමාධිවත් සංවත්තනික කියන මේ 8 ගුණයෙන් යුක්ත සීලය ආරක්ෂා කරනවා. එතකොට තමන්ගේ සීලය ගැන මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? චිත්තං පසීදති. තමන්ගේ හිත හොඳට ප්‍රසන්නතාවයට ප්‍රසාදයටපත් වෙනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහේයන්ති. ඒ නීවරණාදී යම් උපක්ඛලේශ හිතේ තිබුණා නම් ඒවා සේරම ප්‍රහීන වෙලා යනවා. අයං උච්චති විසාකේ අරිය ශාවකෝ සීලූපෝසතං උපවසති. විසාකාවෙනි මෙන්න මේ විදියට ආර්ය ශ්‍රාවකයා සීලෝපෝසතේ උපවසනවා. සීලේන සද්දෙන් සංවසති. සීලයත් එක්ක තමයි දැන් මේ වාසය කරන්නේ. සීලංචස්ස ආරම්භ චිත්තං පසීදති. සීලේ ආරම්භය ඔහුගේ හිත ප්‍රසාදයටපත් වෙනවා.
යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහියං. යම් මේ සිතේ උපක්ඛලේශ තිබුණා නම් ඒවා ප්‍රහීන වෙලා යනවා. අර කණ්ණාඩියේ බැඳුණු දූවිලි වගේ දූවිලි නැමැති කෙලස් තිබුණා නම් හිතේ මේ සීල ගුණ මෙනෙහි කරනකොට ඒවා සේරම සුද්ධ පවිත්‍ර වෙලා හිටන් හිත ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ඒ වගේ මේවා සේරම ප්‍රහාණය වෙලා යනවා. එතකොට සීල උපෝසතේ වෙනවා ඒක. සීලේ සමගින් වාසය කරනවා වෙනවා කියලා හිටන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සේයතාපි විසාකේ උපක්ඛලිට්ඨස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. මේ ජාත රූපත් කියලා කියන්නේ රත්තරන් වලට කියන නමක්. ඒ රත්තරන් උපක්‍රමයෙන් තමයි පිරිසිදු කරන්නේ. ඒවා මේ ආකාර වලින් ගත්ත තරමින් පිරිසිදු නැහැ. ඊළඟට රන් කැබලි සදනවා. ඒත් ඒක තාම හොඳට ආභරණ තනන්න තරමට පිරිසිදු නැහැ. සාදුරටත් ඒවා පවිත්‍ර කරන්නට නෙවෙයි තියෙන සුළු උපක්කලේශ ඔක්කොම අයින් කරන්නට ඕන. කතංච විසාකේ උපක්කලිට්ඨස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි කිලිතුණා වූ මේ රත්තරන් උපක්‍රමයෙන් කොහොමද පවිත්‍රතාවයට පත් කරන්නේ? මේ රත්තරන් කිලුට වෙනවා කියන්නේ මේ අත ගෑවිලා කිලුට වීමක් නෙමෙයි. දැන් රන් ආකාර වලින් ගන්නේ ඒ රන් මිශ්‍ර යපස් වර්ගයක්. ඊළඟට ඒකේ තියෙන ගොරෝසු උපද්‍රව අපද්‍රව්‍ය අයින් කරනවා. ඊළඟට සාමාන්‍ය රත්තරන් හම්බ වෙනවා. ඊළඟට තවත් තියෙන ඒවා අපද්‍රව්‍ය ඉවත් කරනවා. එහෙම ඉවත් කරලා තමයි මේ රන් කැබැල්ලක් බවට පත් වෙන්නේ. නමුත් මේ රන් කැබැල්ල තාම හරි නැහැ, පවිත්‍ර නැහැ. මේක තවත් තියෙනවා සියුම් අපද්‍රව්‍ය. අන්න ඒක ගැන මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. කතංච විසාකේ උපක්ඛලිට්ඨස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි අර රත්තරන් වල තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරමින් කොහොමද ඒක සුද්ධ පවිත්‍ර කරන්නේ? උක්ඛංච පටිච්ච ලෝණංච පටිච්ච ජේරුකංච පටිච්ච නාලි සණ්ඩාංච සංච පටිච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච. මෙන්න මේ කාරණා ටික නිසා මොනවද? උක්ක කියලා කියන්නේ මේ ලිප කෝව කියන එකනේ, සම්නුන කරන. ලෝණංච කියන්නේ ලුණු වර්ගයක් ඒවට මිශ්‍ර කරනවා. ජේරුක කියන්නේ සිවංගුරු. ඒවත් නිසා. නාලි සණ්ඩාසංච කියන්නේ නලයත් අඬුවත් නිසා. පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා. දැන් මේ රත්තරන් පවිත්‍ර කරන්න උණු කරනවනේ. කෝවට දමලා රන් කරුවා ඒවා උණු කරනවා. ඒ උණු කරනකොට දාණයව තමයි මේ වදාලේ ලෝණංච පටිච්ච ගේරුකංච පටිච්ච. ලුණුත් සියංගුරු කියන වර්ගයක් දමන බවයි මේ පොතේ අටුවාවල සඳහන් වෙනවා. ඊළඟට නාලි සණ්ඩාසංච පටිච්ච කියන්නේ නලයත් අඬුවත් නිසා. ඒ රන් උණු කරන පවිත්‍ර කරන රන් කරුවා කෝට රන් කැබැල්ලක් දාලා හිටන් ගින්දර දමනවා. නලයක් ඕන කරන්නේ පිඹින්න. අඬුවක් කුමන කරන්නේ ඒක අල්ලන්න. ඉතින් නලයෙන් පිඹලා ගිනි අවුලවනවා. ඉතින් නිරන්තරයෙන්ම ගිනි අවුලවන්නේ එතකොට ඒක කර වෙලා යනවා. වෙලාවකට ගිනි අවුලවනවා.
වෙලාවකට කොස්සක් වාගේකින් දිය ඉසිනව වෙලාවකට නිස්සබ්දව බලා ඉන්නවා. දැන් ඒ කෝවේ ගින්දර රස්නේ අඩු වෙනකොට නලයෙන් පිඹිලා ගිනි අවුලවනවා. සීමාව ඉක්මවලා රත් වෙනකොට වතුර ඉහළ හිටන් ඒක ඩිංගක් පදමට ගන්නවා. නලයෙන් පිඹලා තමයි ගිනි අවුලවන්නේ. ඒකයි නාලිසණ්ඩාසංච කියලා වදාළේ. අඩුවෙන් තමයි කල්ලානේ. මෙන්න මේ විදිහට අර රත්තරන් වල තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරනවා රන් කරුවා. ආකරයෙන් ගොඩගත්තට රන් වලින් බෑ ආභරණ තනන්නට. මේ රන් කරුවා ළඟට ඇවිල්ලා කෝට දාලා උණු කොල්ලා මේ විදිහට මේ සේරම කටයුතු ටික කරන්නට ඕන. එතකොට තමයි රන් කැබැල්ල අපද්‍රව්‍ය ඉවත් වෙනා පවිත්‍රතාවයටපත් වෙන්නේ. අන්න එතනින් පස්සේ තමයි ආභරණ තනන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ රන්කරුවා ඒ උදුනත් නැත්නම් කෝවත් නිසා ලුණුත් මිශ්‍ර කළා, සිවංගුරුත් මිශ්‍ර කළා, නලයත් අඬුවත් අරගෙන තමන්ගේ මහන්සිය ව්‍යායාමයක් නිසා මේ රන් කැබැල්ල හොඳ පිරිසිදුතාවයට පත් කරගන්නවා සියුම් අපද්‍රව්‍ය ඉවත් කරලා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය ශ්‍රාවකයා මේ කිලුටුණා වූ සිත පවිත්‍ර කරන්නේ. එවං කෝ විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාවති. උපක්‍රමයෙන් ඒක පවිත්‍රතාවයට පත් කරගන්නවා. කතංච විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාවෝ. විසාකාවෙනි කවරාකාරයකින්ද කිලිටි වුණා වූ නීවරණාදී ධර්ම වලින් කිලිටි භාවයට ගියා වූ සිත පවිත්‍රතාවයට පත් කරන්නේ. ඉද විසාකේ අරිය ශාවකෝ දේවතා අනුස්සරති. විසාකාවේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දේවතා අනුස්සරත් කියන්නේ දෙවියන් සිහි කරනවා. තස්ස දේවතා අනුස්සරතෝ චිත්තං පසීදති. ඒ දේවතානුස්සතිය කරනකොට ඔහුගේ සිත පැහැදෙනවා. පාමොජ්ජං උප්පජ්ජති ප්‍රමෝදේ ඇති වෙනවා, ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහියන්ති. හිතේ යම් මේ උපක්ඛලේශ තියෙනවා නම් ඒව ප්‍රහීන වෙලා යනවා. එවං කෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනාවෝ. විසාකාවෙනි මෙන්න මේ ආකාරයට කිලිටිනා වූ සිත පවිත්‍රතාවයට පත් කරගන්නවා. මෙතන දෙවියන් සිහි කරනවා කියනකොට තේරුම් කර දිය යුතු කාරණයක් තියෙනවා. ඒ චාතුරු මහා රාජිකාදී මේ දිව්‍ය සදෙව්‍ය ලෝක තියෙනවා. ඒ දිව්‍ය ලෝක වල ඉපදිලා සැප විපාක විඳින්නේ ඒ අය ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ හේතු කොටගෙනයි. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ ගුණ පහ. මෙන්න මේ ගුණ හේතු කොටගෙන සදමුලව දෙවියෝ බ්‍රහ්මකායික කියන දෙවියොත් එක්ක ඔක්කොම ඒ දිව්‍ය ලෝකවල ඉපදිලා සැප සම්පත් විඳිනවා. ඊළඟට දෙවියන් ළඟ තියෙන දෙවියන් ප්‍රගුණ කරපු ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ මා ළඟක් තියෙනවා කියලා මේ දෙවියන් ආයකට සංසන්දනය කරලා මෙනෙහි කරනවා. දේවතානුස්සති කියලා කියන්නේත් මේකම තමයි. දෙවියන් ළඟ තියෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ
මාළඟක් තියෙනවා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ අවසානයේදී වදාළේ මේ විසාඛාවට දෙවියන් සිහි කිරීම දේවතානුස්සති කියන එක පිළිබඳවයි. දේවතානුස්සතිය කියන්නේ මේ දෙවියන් සිහි කිරීම නෙවෙයි. ඒ දෙවිය සදෙව්ලව දෙවියෝ බ්‍රහ්මකායක දිව්‍යත් එකට ඇතුළත් වෙනවා. ඒ අය මේ දිව්‍ය ආත්ම භාවයට ගියේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ හේතු කොටගෙනයි. එතකොට තමා තුලත් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ තියෙනවා කියලා තමන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා තමනුත් දෙවියනුත් සංසන්දනය කළා සිහි කිරීම තමයි මේ දේවතානුස්සති කියලා මේ භාවනා කර්මස්ථානයකුත් තියෙන්නේ. මෙතනත් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට අර සංකබල්ලේ තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරන්නේ කොහොමද? ඒ උදුනත් නිසා ලුණුත් මිශ්‍ර කරලා සිවංගුරුත් මිශ්‍ර කරලා නලයත් අඬුවත් නිසා ඒ පුරුෂයාගේ රන්කරුවාගේ ව්‍යායාමයක් නිසා ඒ රන්කබැල්ලේ තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය ශ්‍රාවකයත් තමන්ගේ හිතේ තියෙන උපක්ලේශ සියුම් උපක්ලේශ පවා ඉවත් කරනවා. හතන්ත විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව. අර රන් කරුව රන් කැබැල්ලේ මල හරින්න වගේ කොහොමද විසාකාවෙනි මේ කිලිටි වුණා වූ සිතේ පවිත්‍රතාවයට පත් කරගන්න. ඉද විසාකේ අරිය ශාවකෝ දේවතානුස්සරති. විසාකාවෙනි මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දෙවියන් සිහි කරනවා. දෙවියන් සිහි කරනවා කියන්නේ දෙවියන් මතක් කරනවා නෙමෙයි. ඒ දේවත්වයට ගියේ කොහොමද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ නිසා තමයි ඒ අය මේ දේවත්වයට ගිහිල්ලා තියෙන්නේ. අද දෙවිය වෙලා තියෙන්නේ. එතකොට මාළඟත් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ පහ තියෙනවා. තමන්ගේ දෙවියන් හා සංසන්දනය කරලා අනුස්මරණය කිරීම මෙනෙහි කිරීම තමයි මෙහි අදහස් කරන්නේ. දේවතානුස්සති කියන්නේත් මේකම තමයි. මෙන්න මේක තමයි ආර්ය උපෝසතය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උපෝසත 3ක් ගැන දේශනා කළානේ. මුලින්ම දේශනා කළා ගෝපාලක උපෝසතය කියලා. ඒ ගෝපල්ලෙක් කරන කියන දේවල්, හිතන දේවල් පිළිබඳව විස්තර කළා ඇතම් කෙනෙක්. තේවස් සමාදන් වෙලා ඒ විදිහට මේ අපේ පුරුදු හැටියට කියනකොට ඕපාදූප අනම්මනම් කතාබස් කරමින්, කනබන දේවල් ගැන කතාබස් කරමින් වාසය කරනවා නම් ඒකට කියනවා ගෝපාලක උපෝසතය කියලා. ඊළඟට අර නිගණ්ඨය තම ශ්‍රාවකයන්ට කියනවා යොදුන් 100කින් එහා පැත්තේ නැගෙනහිර, බස්නාහිර, උතුර, දකුණ. යොදුන් 100කින් එහා පැත්තේ පිරිසට මෛත්‍රී කරන්න, මෙහා පැත්තේ පිරිසට නැහැ. ඊළඟට ආයි කියන ඔබලාගේ මේ තියෙන ඇඳුම් සේරම ඉවත් කරන්න, නිර්වත් වෙන්න. එතකොට ඔබලාට මේ ඇඳුම් නිසා කිසිම පරිබෝධයක් නැහැ කියලා හිතන් කියන්නේ. නමුත් මෙහෙම කලාට ඔහුගේ දෙමාපියෝ නාදාය මෙයාව හඳුනා ගන්නවා. ඒකට මේක වංචාවක් වගේ. පසුවදා නුදුන් දේම අනුභව කරනවා. මේ විදිහට කිරීම තමයි මේ නිගණ්ඨ උපෝසතය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි එක. තුන්වෙනි උපෝසතය තමයි
බුදුගුණ මෙනෙහි කිරීම, හතරවෙනි එක ධර්මයේ ගුණ මෙනෙහි කිරීම. මේ ආර්ය උපෝසථය ගැන බලනකොට පළවෙනි එක බුදුගුණ මෙනෙහි කිරීම, දෙවෙනි එක දහම් ගුණ මෙනෙහි කිරීම, තුන්වෙනි එක සංඝ ගුණ මෙනෙහි කිරීම, ඊළඟට හතරවෙනි එක සීලය ගැන මෙනෙහි කිරීම, පස්වෙනි එක දෙවියන් තුල පවත්නා වූ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේවා මෙනෙහි කිරීම. මෙන්න මෙහෙම කිරීමෙන් ආර්ය උපෝසථය සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. පින්වත්නි, දැන් ඉතින් කාල වේලාව ඉක්ම ගියා. අද මේ උපෝසථ සූත්‍රය පිළිබඳව තමයි ධර්ම දේශනා කළේ. ගැඹුරු ධර්මයක් නෙමේ, මේ සීල සමාදානයේ යෙදෙන අෂ්ටාංග සීලයේ පිහිටන හැම දිනාටම ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙන මේ ආර්ය උපෝසථය කියන එක ගැන තමයි විස්තර කළේ. මේ ආර්ය උපෝසථයේ රැකීමෙන් සිත ප්‍රීති ප්‍රමෝදයේ ඇති වෙනම, හිතේ ඇති වෙන ඊටන් සියලු නීවරණ ආදී ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට සමාධි විදර්ශනා වැඩි දියුණු කරගන්නට පුළුවන් වෙනවා. ඒව වැඩි දියුණු කර ගැනීමෙන් ඒ සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් උතුම් රහත් භාවයට පත් වෙන්නටත් මේන් මඟ පෑදෙනවා. ඒ නිසා හැමදෙනාම මේ ආර්ය උපෝසථය පිළිබඳව කල්පනාවට අරගෙන හොඳින් උපෝසථය රැකලා සමාධි දර්ශනාදී භාවනා ගුණ දියුණු කරගෙන ඊටාම ඉක්මනින් මේ ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා.